හොඳයි දුවේ පුතේ උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණවේදය 12 වෙනි ශ්‍රේණියේ 8 වන ඒකකයත් එක්කයි දුවේ පුතේ අපි රැඳිලා ඉන්නේ. දුල පුතාලා එකතුලා ඉන්නේ. මේ වුණට දුල පුතාලත් එක්ක අපි සාර්ථකව සාකච්ඡා කරලා අවසන් කරලා තියෙනවා දුවේ පුතේ 12 වෙනි ශ්‍රේණියේ 8 වන ඒකකයේ පළවන කොටස. දැන් 8 වන ඒකකයේ දෙවන කොටසත් එක්කයි දුවේ පුතේ අපි සම්බන්ධ වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම අපි දුල පුතාලත් එක්ක කතා කරන්න යන්නේ මේ වාණිජ්‍ය කිරි නිෂ්පාදන කර්මාන්තය සඳහා අවශ්‍ය තත්ත්ව කියන කොටස දුවේ පුතේ කිරි නිෂ්පාදනයේ සම්බන්ධනේ දුවේ පුතේ කතා කරන්නේ. හොඳයි දුවේ පුතේ අපි බලමු ඉදිරියට කතා කරගෙන යමු දුවේ පුතේ මෙතෙන් සිට අපි දැන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ සතුන්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන දුවේ පුතේ. රයිට් විශේෂයෙන්ම මේ අපි කලින් කොටසේදී කතා කරා දරුවනේ මේ කිරිවල සංගීතයට සහ කිරි අස්වැන්නට බලපාන සාධක ප්‍රවේණික සාධක සහ වෙනත් පාරිසරික සාධක ගැන සලකා බලලා කතා කරා දුවේ පුතේ. අපි දැන් මේ කොටසේදී දොළ පුතාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන දුවේ පුතේ මේ කිරි නිෂ්පාදන කර්මාන්තයට අවශ්‍ය තත්ත්ව සලකා බැලීම යටතේ දුවේ පුතේ අපි බලන්න යන්නේ මේ සතුන්ගේ සෞඛ්‍ය තත්ත්වය කොහොමද පුතේ මේ කිරි නිෂ්පාදනය සඳහා බලපාන්නේ කියන එක සම්බන්ධයෙන්. පුතේ විශේෂයෙන්ම මේ හොඳින් වැඩුණු නිරෝගී සතුන්ගෙන් වැඩි කිරි නිෂ්පාදනයක් ලබා ගන්න පුළුවන් අපි දන්නවා. රයිට් කොහොමද පුතේ? හොඳින් වැඩුණු නිරෝගී දෙනුන්ගෙන් පුතේ. සතුන් කියපුවාම දෙනුන් නේද පුතේ? එළ දෙනුන්, මී දෙනුන් නේද? රයිට්. එතකොට පුතේ විශේෂයෙන්ම මතක තියාගන්න පුතේ මේ හොඳින් වැඩෙනු නිරෝගී සතුන්ගෙන් අපිට වැඩි කිරි නිෂ්පාදනයක් ලබාගත හැකියි. බලන්න. කාගෙන්ද? හොඳින් වැඩුණු නිරෝගී සතුන්ගෙන්. අපි දෙනුන් කියලා දාමු. දෙනුන්. රයිට්? දෙනුන්ගෙන්. රයිට්. හොඳින් වැඩුණු නිරෝගී දෙනුන්ගෙන් පුතේ වැඩි කිරි නිෂ්පාදනයක්. වැඩි කිරි නිෂ්පාදනයක් ගන්න පුළුවන්. දරුවනේ එකට මතක තියාගන්න හොඳින් වැඩුණු නිරෝගී සතුන්ගෙන්. නිරෝගී දෙනුන්ගෙන්. එළ දෙනුන්, මී දෙනුන් අපි මේ එළගව පාලනය ගැන විශේෂයෙන් කතා කරන්න දුවේ පුතේ මේ එළ දෙනුන්ගෙන් හොඳින් වැඩුණු නිරෝගී එළ දෙනුන්ගෙන් පුතේ අපි දන්නවා වැඩි කිරි නිෂ්පාදනයක් වැඩි කිරි අස්වැන්නක් ලබා ගන්න පුළුවන් දුවේ පුතේ. රයිට්? හොඳින් වැඩුණු නිරෝගී සතුන්ගෙන් විශේෂයෙන් දෙනුන්ගෙන් පුතේ වැඩි කිරි නිෂ්පාදනයක් ලබා ගන්න පුළුවන්. හැබැයි පුතේ බුරුළු ප්‍රදාහයේ වැළඳුණු අපි දන්නවා මොකද්ද මේ රෝගය? මැස්ට්‍රයිටිස්. මොකද්ද පුතේ මේ රෝගය? මැස්ට්‍රයිටිස් රෝගය. මේකට අපි සිංහලෙන් කියන්නේ මොකද්ද? බුරුළු ප්‍රදාහය. කිරි බුරුල්ලේ ඇතිවන ප්‍රදාහයක් තත්වයක් පුතේ. මැස්ට්‍රයිටිස් රෝගය. කිරි බුරුල්ලේ මේ රෝගී තත්වය ඇති වෙන්නේ. දෙනගේ බුරුල්ලේ. අපි දන්නවනේ කිරි බුරුල්ලේ. රයිට්? එහෙත් බුරුළු ප්‍රදාහය අපි මේකට කියනවා මැස්ටයිටිස් රෝගය. බුරුළු ප්‍රදාහයේ වැනි ආසාදනවලට ගොදුරු විට කිරි නිෂ්පාදනය අඩු වෙනවා පුතේ. බුරුළු ප්‍රදාහය කියන ආසාදනයට ලක් වුණාට පස්සේ පුතේ කිරි අස්වැන්න අඩු වෙනවා. හොඳින් වැඩුණු නිරෝගී දෙනුන්ගෙන් පුතේ වැඩි කිරි නිෂ්පාදනයක් ලබා ගන්න පුළුවන්. හැබැයි පුතේ මැස්ටයිටිස් වැනි බුරුළු ප්‍රදාහය රෝග තත්ත්වය ආසාදනීය වුණු දෙනුන්ගේ කිරි නිෂ්පාදනය අඩු වෙනවා දරුවනේ. ඒකයි අපි කියන්නේ. බලන්න පුතේ එහෙත් බුරුළු ප්‍රදාහය මොකද්ද පුතේ මේ නම? බුරුළු ප්‍රදාහය. රයිට්? බුරුළු ප්‍රදාහය නැත්නම් අපි කියනවා මැස්ටයිටිස්. මැස්ටයිටිස්. හරි? වැනි ආසාදන වලට ගොදුරු වුණ විට පුතේ මේ දෙනුන්ගේ කිරි නිෂ්පාදනය අඩු වෙනවා. විශේෂයෙන් මතක තියාගන්න. ඒ වගේම පුතේ එමෙන්ම බුරුළු ප්‍රදාහයට ලක් වූ එළගවයින්ගේ බුරුළු ප්‍රදාහයට ලක් වුණු එළගවයින් එළ දෙනුන් විශේෂයෙන්ම පුතේ මෙන්න මේ බුරුළු ප්‍රදාහයට ලක් වුණු එළගවයින්ගේ පුතේ කිරිවල ලැක්ටෝස් ප්‍රමාණය අඩුවීම අන්න බුරුළු ප්‍රදාහයට ලක් වූ දෙනුන්ගේ රයිට් ලක් වූ
දෙනුන්ගේ කිරිවල ලැක්ටෝස් ප්‍රමාණය අඩුයි. හරි, ලැක්ටෝස් ප්‍රමාණය අඩුයි. ලැක්ටෝස් ප්‍රමාණය අඩුයි. ඒ වගේම ලවණ ප්‍රමාණය වැඩි. ලවණ ප්‍රමාණය වැඩි. හරි, පොඩ්ඩක් බලන්න. බුරුළු ප්‍රදාහයට ලක්වෙච්ච එළගවයින්ගේ කිරිවල පුතේ ලැක්ටෝස් ප්‍රමාණය අඩුයි. ලැක්ටෝස් ප්‍රමාණය අඩුයි. මේ දරුවනි, කිරිවල අඩංගු ප්‍රධානම කාබෝහයිඩ්‍රේටය ලැක්ටෝස් නේද? එතකොට එහෙනම් බුරුළු ප්‍රදාහයට ලක්වුණු ගවයින්ගේ කිරිවල ලැක්ටෝස් ප්‍රමාණය අඩුවීමද ඒ වගේම ලවණ ප්‍රමාණය වැඩිවීමද දැකිය හැකි අතර මුළු ඝනද්‍රව්‍ය ප්‍රමාණයේ පහත වැටෙනවා. බුරුළු ප්‍රදාහය ලක්වෙච්ච දෙනුන්ගේ කිරිවල හරිද SNF නේ solid නැත්තම් මුළු ඝනද්‍රව්‍ය ප්‍රමාණය වැඩි වෙනවා. solid non fat right නේද? බලන්න. ඒ වගේම මුළු ඝනද්‍රව්‍ය ප්‍රමාණය වැඩි පහත වැටෙනවා. මේ තියෙන solid non fat එක. solid non fat එක. SNF මුළු ඝනද්‍රව්‍ය ප්‍රමාණය මොකද වෙන්නේ පුතේ? right මේගොල්ලොන්ගේ මොකද්ද වෙන්නේ පුතේ? මුළු ඝනද්‍රව්‍ය ප්‍රමාණය. මොකද්ද මේක? කිරිවල මොකද්ද මේක? right මුළු ඝනද්‍රව්‍ය ප්‍රමාණය අඩු වෙනවා. ඔව්. මුළු ඝනද්‍රව්‍ය ප්‍රමාණය පහත වැටෙනවා. right බලන්න එහෙනම්. සතුන්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන සලකපුවාම නිරෝගී හොඳින් වැඩුණු නේද දරුවනේ? හොඳින් වැඩුණු නිරෝගී සතුන්ගේ වැඩි කිරි නිෂ්පාදනයක් ලබා ගන්න පුළුවන්. හැබැයි බුරුළු ප්‍රදාහය වගේ මැස්ටයිටිස් වැනි ආසාදිත තත්ත්වයකට ලක්වෙච්ච දෙනකගේ කිරි නිෂ්පාදනය අඩු වෙනවා. විශේෂයෙන්ම කිරිවල අන්තර්ගත right ලැක්ටෝස් ප්‍රමාණය අඩු වෙනවා. කිරිවල අන්තර්ගත ලැක්ටෝස් ප්‍රමාණය අඩු වෙනවා දරුවනේ. ඒ වගේම කිරිවල ලවණ ප්‍රමාණය වැඩිවීමක් දකින්න පුළුවන් සහ කිරිවල මුළු ඝනද්‍රව්‍ය ප්‍රමාණයත් පහත වැටෙනවා. කිරිවල මුළු ඝනද්‍රව්‍ය ප්‍රමාණයත් පහත වැටෙනවා මැස්ට්‍රයිටිස් වැළඳුනාට පස්සේ දෙනුම් සඳහා. අපි ඊළඟට බලපාන කතා කරන්න යන්නේ කිරිවල තත්ත්වය සඳහා පෝෂණ මට්ටම හා ආහාර කොහොමද බලපාන්න කියලා දෙනක් සඳහා. කිරිගවයෙකුට දෛනිකව ලබා දෙන්න ඕන ආහාර පුතේ සත්වයාගේ පරිවෘත්තීය ක්‍රියා සඳහා මෙටබොලිසම් එකට සත්වයාගේ පරිවෘත්තීය ක්‍රියා සඳහා එයාගේ growth එක ශරීරයේ වර්ධනය ශරීර වර්ධනය මෙන්ම කිරි නිෂ්පාදනයටත් වැය වෙනවා පුතේ. මතක තියාගන්න. right කිරිගවයෙකුට හරිද? කිරිගවයෙකුට දෛනිකව ලබා දෙන ආහාර සත්වයාගේ පරිවෘත්තීය ක්‍රියා සඳහා සත්වයාගේ පරිවෘත්තීය ක්‍රියා සඳහා ඒ වගේම එයාගේ ශරීර වර්ධනයට සහ කිරි නිෂ්පාදනයට වැය වෙනවා. අන්න බලන්න. right කිරිගවයෙකුට දෛනිකව දිනපතා ලබා දෙන ආහාර දරුවනේ එම සත්වයාගේ මොනවටද? පරිවෘත්තීය ක්‍රියා ඒ වගේම ශරීර වර්ධනයට ඒ වගේම එයාගේ කිරි නිෂ්පාදනයට වැය වෙනවා. right ඒක නිසා
එබැවින් පෝෂක අවශ්‍යතාවයෙන් සපිරුණු තුලිත ආහාරයක් සත්වයාට ලබා දීම මගින් කිරි අස්වැන්න වැඩි කිරීමට හේතු වේ. සත්වයාට ලබා දෙන දිනකට ලබා දෙන ආහාර වලින් වැඩි කොටසක් පරිවෘත්තීය ක්‍රියාකාරීත්වයට සතාගේ වර්ධනයට සහ කිරි නිෂ්පාදනය සඳහායි වැය වෙන්නේ. සත්වයාගේ පරිවෘත්තීය ක්‍රියා සඳහා දරුවනි, ඒ වගේම දුවේ පුතේ සත්වයාගේ දිනගේ ශරීර වර්ධනයට, ඒ වගේම කිරි නිෂ්පාදනයට වැය වෙනවා එයාට ලබා දෙන දෛනික ආහාර වලින්. හරිද? කිරි ගවයෙකුට දෛනිකව ලබා දෙන ආහාර වලින් වැඩි කොටසක් එම සත්වයාගේ පරිවෘත්තීය ක්‍රියා සඳහා ශරීර වර්ධනයට මෙන්ම කිරි නිෂ්පාදනයටයි වැය වෙන්නේ. අන්න ඒ නිසා දුවේ පුතේ අවශ්‍යතාවයෙන් සපිරුණු තුලිත ආහාරයක් මොකද්ද දරුවනි? අවශ්‍යතාවයෙන් සපිරුණු තුලිත ආහාරයක් මගින් මොකද්ද කරන්න පුළුවන්? කිරි අස්වැන්න වැඩි කරගත හැක. right. කිරි අස්වැන්න වැඩි කරගන්න පුළුවන්. හරි. ඒ වගේම ආහාරවලට අමතරව පානය සඳහා අවශ්‍ය තරම් ජලය ලබා දීම කිරි නිෂ්පාදනය කෙරෙහි විශාල ලෙස බලපෑම් ඇති කරනවා. right. විශේෂයෙන්ම අවශ්‍ය තරම් ජලය ලබා දීම හරිද? සතාගෙන් කිරි නිෂ්පාදනය සඳහා විශාල බලපෑම් ඇති කරනු ලැබේ. හරි බාණ්ඩ. හරි. මේ කරුණු වලට අමතරව කිරිදොවන ස්ථානයේදී අමුත්තන් පැමිණීම වැනි කලබලකාරී තත්ත්ව නිසා පුතේ සතුන්ට බාධා ඇති වූහොත් කිරි අස්වැන්න අඩුවීම කෙරෙහි බෙහෙවින් බලපානවා. මොකද්ද පුතේ? කිරි අස්වැන්න අඩුවීම කෙරෙහි right. කිරි අස්වැන්න අඩුවීම කෙරෙහි හරිද? කිරි දොවන ස්ථානයට අමුත්තන් පැමිණීම නිසා හටගන්නා වූ කලබලකාරී තත්ත්වයන්හිදී බෙහෙවින් අඩු වෙනවා. කිරි අස්වැන්න අඩුවීම කෙරෙහි බෙහෙවින් බලපානවා. බෙහෙවින් බලපානු ලබයි. මොකද්ද බෙහෙවින් බලපාන්නේ? කිරි අස්වැන්න අඩුවීම කෙරෙහි දුවේ පුතේ right. කිරිදවන ස්ථානයට අමුත්තන් පැමිණීම නිසා හටගන්නා වූ කලබලකාරී තත්ත්වය බෙහෙවින් බලපානු. ඒකයි කියන්නේ. ඊට සඳහන් කරපු කරුණු වලට අමතරව පුතේ මතක තියාගන්න කිරිදවන ස්ථානයේදී අමුත්තන් පැමිණීම වැනි කලබලකාරී තත්ත්ව නිසා වෙනදා දැකලා නැති උරුපුරුදු නැති මොකද සතා දෙන කලබලකාරී තත්ත්වයකට පත් වෙන්න පුළුවන් මේ අමුත්තන්ගේ පැමිණීම නිසා. right. හරි වෙනස් අත්දැකීමක්. එතකොට හැමදාම කිරිදෙවීම සිද්ධ කරනකොට සාමාන්‍ය තත්ත්වයට කිරිදවනකොට සතාගේ කිසි ගැටලුවක් නැහැ. නමුත් මේ අමුත්තන්ගේ පැමිණීම නිසා සතා වෙනදාට වඩා කලබලකාරී තත්ත්වයකට පත් වෙන්න පුළුවන් පුතේ.
අන්න ඒ අවස්ථාවේදී ඒක කිරි නිෂ්පාදනයේ අඩුවීම කෙරෙහි බෙහෙවින් බලපෑම් ඇති කරනු ලබනවා. ඒකනේ බලන්න රයිට් අමතර මේ කදින් කතා කරපු කරුණු වලට අමතර වූ පුතේ කිරිදෝන ස්ථානයේදී අමුත්තන් පැමිණීම වැනි කලබලකාරී තත්ත්ව නිසා මොකද වෙන්නේ? ඒක සතුන්ට බාධා ඇති වුණත් ඇතිවිලා කිරි අස්වැන්න අඩුවීම කෙරෙහි බෙහෙවින් බලපාන. කිරි අස්වැන්න අඩුවීම කෙරෙහි දුවේ පුතේ ඒක මතක තියාගන්න බෙහෙවින් බලපානවා. රයිට්. කිරිවල තත්ත්වයේ සෙවීම සඳහා පරීක්ෂා කරන්නයි අපි යන්නේ. කිරිවල ක්වොලිටි එක හොයන්න සිදු කරන පරීක්ෂා ගැනයි දැන් පුතේ කතා කරන්න යන්නේ. අපි දන්නවා කිරි එකතු කිරීමේ මධ්‍යස්ථාන වලින් කිරි ගොවියන් දෙනුන්ගෙන් දොවා ගන්න කිරි එකතු කරලා දුවේ පුතේ අපි දන්නවා ගොවියන් මේවා ලබා දෙන්නේ අලෙවි කරනු ලබන්නේ කිරි එකතු කිරීමේ මධ්‍යස්ථාන වලට. මේ කිරි එකතු කිරීමේ මධ්‍යස්ථාන වලින් ලබා ගන්න කිරි පුතේ ලංකාවේ ප්‍රධාන කිරි ආශ්‍රිත නිෂ්පාදන කරන ආයතන වලට ලබා දෙනවා. ඒ ආයතන ඒ සඳහා විවිධ මිල ගණන් ගෙවීම සඳහා කිරිවල මිල තීරණය කිරීම සඳහා සිදු කරන පරීක්ෂණ තියෙනවා පුතේ. කිරිවල මේද ප්‍රතිශතය නේ ඇයි පුතේ කිරිවල අඩංගු ප්‍රධාන වශයෙන් කිරිවල මේද ප්‍රතිශතය අනුව තීරණය වෙනවා පුතේ. ඒ වගේම අපි මුළු ඝනද්‍රව්‍ය ප්‍රමාණය පුතේ රයිට් කිරිවල අඩංගු ඝනද්‍රව්‍ය ප්‍රමාණය රයිට් ඒ අනුව පුතේ මේ කිරි සඳහා මේ කිරි එකතු කිරීමේ මධ්‍යස්ථාන තුල පරීක්ෂණ සිදු කරනවා දරුවනේ. අපි දන්නවා ප්ලැට්ෆෝම් ටෙස්ට් එකක් තියෙනවා නේ කියලා කියනවා ඒවට සමාන පරීක්ෂණ සඳහා. ඉතින් මෙතනදී විශේෂයෙන්ම මේ කිරිවල ගුණාත්මක භාවයේ පරීක්ෂා කිරීම සඳහා සිදු කරන විශේෂිත පරීක්ෂණ තියෙනවා පුතේ. කිරිවල මේද ප්‍රතිශතය හොයන පරීක්ෂාව, කිරිවල විශිෂ්ට ගුරුත්වය හොයන පරීක්ෂාව තියෙනවා. ඒ වගේම කිරිවල බැක්ටීරියා ඉන්නවද කියලා තහවුරු කරගන්න පරීක්ෂා කරනවා දරුවනේ. අම්ල ප්‍රමාණය ගණනය කරනවා. එවැනි පරීක්ෂණ ගණනාවක්ම කිරි සඳහා සිදු කරනවා දරුවනේ මේ ගුණාත්මක කිරි නිෂ්පාදනයක් ලබා ගැනීම සඳහා. විශේෂයෙන් කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානවලදී කරන පරීක්ෂණ කිහිපයක් තියෙනවා දරුවනේ. ඒවා සම්බන්ධයෙන් උත් විශේෂයෙන් මෙතනදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් දුවේ පුතේ මේ කිරි ගොවීන් විසින් එකතු කරන ලබන කිරි ඒගොල්ලෝ කිරි එකතු කිරීමේ මධ්‍යස්ථාන වලට අරන් එනවා. විශේෂයෙන් කිරිවල සංහිතිය හරි බොහෝ විට විවිධ අගයන් වල තියෙන්නේ. මතක තියාගන්න මේ කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානවලදී කිරිවල මිල තීරණය කිරීම සඳහා මේ ගොවියෝ රැගෙන එන සිදු කරන පරීක්ෂණ තියෙනවා දරුවනේ. ඉතින් මේ කිරිවල ගුණාත්මක භාවයේ පරීක්ෂා කිරීම සඳහා මේ පරීක්ෂණ කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානවල සිදු කරනවා දුවේ පුතේ. හරි එහෙනම් මතක තියාගන්න කිරි ගොවීන් විසින් එකතු කරන කිරි හරි මධ්‍යස්ථාන වලට ගෙන එනු ලබන කිරිවල සංහිතිය බොහෝ විට විවිධ අගයන් ගන්නෝ. ඒ සඳහා විවිධ හේතු සාධක බලපානෝ. ඉතින් මේ කිරිවල අඩංගු විශේෂයෙන් කිරිවල අඩංගු මේද ප්‍රමාණය රයිට් මේද ප්‍රමාණය ඒ වගේම මුළු ඝනද්‍රව්‍ය ප්‍රමාණය ඒ වගේම මේද නොවන ඝනද්‍රව්‍ය ප්‍රමාණය හරි solid non fat කියන එක මෙන්න මේවා පුතේ කිරිවල අඩංගු මේද ප්‍රමාණය මුළු ඝනද්‍රව්‍ය ප්‍රමාණය සහ මේද නොවන ඝනද්‍රව්‍ය ප්‍රමාණය එක් ගොවිපළ සතුන්ගෙන් ලබා ගන්නා කිරිවල වෙනස් අගයක් ගන්නවා දුවේ පුතේ. එක් ගොවිපළ සතුන්ගෙන් ලබා ගන්නා කිරිවල වෙනස් අගයක් ගන්නවා. අපි බැලුවා විවිධ සතුන්ගෙන් ලබා ගන්නා කිරිවල මෙන්න මේ අගය. එහෙනම් දරුවනේ මතක තියාගන්න කිරිවල අඩංගු මේද ප්‍රමාණය ඒ වගේම මුළු ඝනද්‍රව්‍ය ප්‍රමාණය මේද නොවන ඝනද්‍රව්‍ය ප්‍රමාණය අපි කියනවා SNF solid non fat නේ. අපි කලින් අර අපි අතෙන් අතර මුළු ඝනද්‍රව්‍ය ප්‍රමාණය කියන එක ලියලා යටින් නිවැරදි දෙක සිංහලෙන් ලිව්වා. ඒක අපිට පැටලුණු නිසා මොකද SNF කියලා එක අපි වෙනම ලිව්වා. ඒක ලියලා යටින් ලිව්වා ඝනද්‍රව්‍ය මුළු ඝනද්‍රව්‍ය ප්‍රමාණය කියලා සිංහලෙන් ලිව්වා මේක ලියලා. SNF කියනකොට solid non fat
මේද නොවන ඝනද්‍රව්‍ය ප්‍රමාණයයි SNF කියන්නේ. එතකොට එහෙනම් අපි දන්නවා කිරිවල අඩංගු මේද ප්‍රමාණය, ඒ වගේම කිරිවල අඩංගු මුළු ඝනද්‍රව්‍ය ප්‍රමාණය සහ මේද නොවන ඝනද්‍රව්‍ය ප්‍රමාණය SNF ප්‍රමාණය. එක් ගොවිපළ සතුන්ගෙන් ලබා ගන්න කිරිවල පුතේ මෙන්න මේවා වෙනස් අගයක් ගන්න. එක් ගොවිපළ සතුන්ගෙන් ලබා ගන්න කිරිවල මෙන්න මේ අගයන් පුතේ වෙනස් අගයක් ගන්න. හරි. හොඳයි. ඒ වගේම පුතේ වෙළඳ පොළට ගෙන එනු ලබන කිරිවල ප්‍රෙස්නස් එක නැවුම්භාවය වෙන වෙනම පරීක්ෂා කිරීමත් ඉතා වැදගත්. එම පරීක්ෂණ මගින් කිරි පිළිබඳ පහත සඳහන් නිගමනවලට එළඹිය හැකි. මොනවද? එකක්, මේදය හා මේදය නොවන ඝනද්‍රව්‍ය ප්‍රමාණය. මේදය හා මේදය නොවන ඝනද්‍රව්‍ය ප්‍රමාණය. ඊළඟට ශුද්‍රජීවී ආසාදනයට ලක් වූ කිරි. right? ශුද්‍රජීවී ආසාදනයට ලක් වූ කිරි. ශුද්‍රජීවී ආසාදනයට ලක් වූ කිරි. right? මොනවා මගින්ද? සීනි, යූරියා, ලුණු, ප්‍රතිජීවක ආදිය මගින්. හරි. සීනි, යූරියා, ලුණු, ප්‍රතිජීවක ආදිය මගින්. බලන්න. වෙළඳ පොළට ගේන කිරිවල ප්‍රෙස්නස් එක නැවුම් බව වෙන වෙනම පරීක්ෂා කිරීම ඉතාම වැදගත් වෙනවා. එහෙනම් මේ පරීක්ෂණ මගින් කිරි පිළිබඳ පහත සඳහන් නිගමනවලට එන්න පුළුවන්. මොනවද මේ නිගමන? මේදය හා මේදය නොවන ඝනද්‍රව්‍ය ප්‍රමාණය, මේදය හා මේදය නොවන ඝනද්‍රව්‍ය ප්‍රමාණය, ශුද්‍රජීවී ආසාදනයට ලක් වූ කිරිද කියන එක, ශුද්‍රජීවී ආසාදනයට ලක් වූ කිරි, ඒ වගේම කිරිවල නැවුම් භාවය. හරි. ඒ වගේම මතක තියාගන්න දරුවනේ කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානවලට අරගෙන එන කිරි අපි දන්නවා මේ කිරි ගොවීන් විසින් එකතු කරගන්නා කිරි බාර දෙන්නේ කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානවලට. ඒවායින් ඒ කිරි ගුණාත්මක තත්ත්වයේ පරීක්ෂා කරලා තමයි කිරිවල මිල තීරණය කරන්නේ, ගොවියන්ට ලබා දෙන මිල. එතකොට මේ ගුණාත්මක තත්ත්වයේ ලබා ගන්නා කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානවල රඳවලා තියාගෙන ඒවා මේ කිරි ආසිත නිෂ්පාදන සිදු කරන කර්මාන්ත ශාලාවලට ප්‍රවාහනය කිරීමයි සිදු කරන්නේ. right? එහෙනම් කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානවලට මේ කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානවලට ගෙනෙනු ලබන කිරි එම අවස්ථාවේදීම පරීක්ෂාවට ලක් කරලා පුතේ මොනවද කරන්නේ? කිරිවල නැවුම් භාවය, කිරිවල අඩංගු මේදය නොවන ඝනද්‍රව්‍ය ප්‍රමාණය SNF, ඒ වගේම කිරිවල විශිෂ්ට ගුරුත්වය, ඒ වගේම ආම්ලිකතාවය සමහර අවස්ථාවලදී කිරිවල ඇති මොනවද? බැක්ටීරියා ප්‍රමාණය. අපි ඒකට කියනවා නේද දරුවනේ? කිරිවල ඇති බැක්ටීරියා ප්‍රමාණය. රිසර්ච් යුරින් ටෙස්ට් එක නේද දරුවනේ? රිසර්ච් යුරින් ටෙස්ට් එක මගින් නිර්ණය කරන්න පුළුවන්. මෙන්න මෙවැනි පරීක්ෂණ වලට අපි කියනවා ප්ලැට්ෆෝම් ටෙස්ට් කියලා. මෙන්න ප්ලැට්ෆෝම් ටෙස්ට් එක. මෙන්න
කිරි සඳහා සිදු කරන platform test එක. tests. right? මේ ටික platform test කියලා හඳුන්වන්නේ. මොනවද platform test ටික දැන් බලන්න. මතකෙන් කියන්න බලන්න. කිරිවල නැවුම්භාවය, කිරිවල අඩංගු මේද නොවන ඝනද්‍රව්‍ය ප්‍රතිශතය, solid non fat එක, කිරිවල විශිෂ්ට ගුරුත්වය, කිරිවල ආම්ලිකතාවය, සමහර අවස්ථාවලදී කිරිවල ඇති බැක්ටීරියා ප්‍රමාණය. රිසර්ච් යුරින් ටෙස්ට් එක. පරීක්ෂණය මගින්. රිසර්ච් යුරින් ටෙස්ට් එක. එහෙනම් කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානවලට ගෙනෙනු ලබන කිරි පුතේ එම අවස්ථාවේදීම පරීක්ෂාවට ලක් කරලා පුතේ කිරිවල නැවුම්භාවය, ඒ වගේම කිරිවල අඩංගු මේදය නොවන ඝනද්‍රව්‍ය ප්‍රමාණය පුතේ SNF solid non fat එක, කිරිවල විශිෂ්ට ගුරුත්වය පුතේ සහ ආම්ලිකතාවයද, සමහර අවස්ථාවලදී කිරිවල තියෙන බැක්ටීරියා ප්‍රමාණය රිසර්ච් යුරින් පරීක්ෂාව මගින් නිර්ණය කරනවා පුතේ. මෙවැනි පරීක්ෂණ තමයි අපි හඳුන්වන්නේ මොනවද? platform test කියලා. මෙවැනි පරීක්ෂණ තමයි පුතේ අපි platform test කියලා හඳුන්වන්නේ. right. අපි යනවා කිරිවල නැවුම්භාවය පරීක්ෂා කිරීම සිදු කරන ආකාරය බලන්න පුතේ. කිරිවල freshness එක, fresh ගතිය, නැවුම්භාවය, freshness එක. කිරිවල නැවුම්භාවය පරීක්ෂා කිරීම සිදු කරන ආකාරයයි දුවේ පුතේ අපි සලකා බලන්න යන්නේ. හොඳයි පුතේ. එහෙනම් කිරිවල නැවුම්භාවය පරීක්ෂා කිරීම සඳහා සාමාන්‍ය උපකරණ අවශ්‍ය වෙන්නේ නැහැ පුතේ. ඒකත් විශේෂයයි. මේ සඳහා උපකරණ අවශ්‍ය නොවේ. එහෙනම් කිරිවල නැවුම්භාවය පරීක්ෂා කිරීම සඳහා සාමාන්‍යයෙන් උපකරණ අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙනම් කොහොමද කරන්නේ? කිරි එකතු කරනු ලබන පුද්ගලයා විසින් මේ කිරි කලෙක්ට් කරන එකතු කරන ලබන පුද්ගලයා විසින් කිරි ගොවීන්ගෙන් කිරි එකතු කරගෙන කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානයකට ගෙනත් දෙන්නේ. අර කිරි බඳුන් වලට දාලා වාහනයකින් අරගෙන ඉන්නේ. එතකොට මේ කිරි එකතු කරනු ලබන පුද්ගලයා විසින් පුතේ කිරිවල තියෙන ආවේනික සුවඳ, නැවුම් එල කිරිවලට ආවේනික සුවඳක් තියෙනවා පුතේ. ඔබත් කිරි එකතු කරන කෙනෙක් නම් කි දන්නවා ඇති කියන කිරි ඔබේ නිවසෙත් මේ කිරි ගන්නවා නම් කිරි දෙවුන්ගේ නැවුම් කිරිවලට ආවේනික සුවඳ ඔබ දන්නවා. එසැනුම් දෙවූ කිරිවල සුවඳ ඔබ දන්නවා. ඔබ නැවුම් කිරි පානය කරලා තියෙනවා නම් ඔබ නැවුම් කිරිවල සුවඳ සහ රසය දන්නවා දරුවනේ. හරි. ඒකයි විශේෂයෙන් කියන්න ඕනේ මේ එළගව පාලනය සිදුවන නිවෙස්වල උදෑසන මේ කිරි ගන්නවා. ඉතින් ගන්න කිරිනේ මුලින්ම ගෙදර පානය සොදා කිරි ටිකක් අයින් කරනවා. ගෙදර දරුවන්ට ගෙදර අයට පානය සොදා කිරි ටික. එතකොට මේ කිරි ගන්නකොටම දන්නවා මේ කිරි එකතු කරන පුද්ගලයන් විශේෂයෙන්ම මේ කිරි අරන් එනකොට ඒගොල්ලෝ දන්නවා මේ කිරිවල සුවඳ. කිරිවලට ආවේනික නැවුම් සුවඳක් තියෙනවා පුතේ. හොඳ නැවුම් සුවඳක් තියෙනවා කිරිවලට ආවේනික. ඒක කරන්නේ කොහොමද? කිරි එකතු කරන පුද්ගලයා විසින් කිරිවල ඇති ආවේනික සුවඳ සහ රසය මෙන්ම කිරිවල වර්ණයත් පරීක්ෂා කරනු ලබනවා පුතේ. උපකරණ අවශ්‍ය නැහැ. කිරි එකතු කරනු ලබන පුද්ගලයා විසින් මොනවද පුතේ? මේ ආවේනික සුවඳ, කිරිවල ඇති ආවේනික සුවඳ, කිරිවල ඇති ආවේනික සුවඳ, කිරිවල ඇති රසය, right? ඒ වගේම කිරිවල ඇති මොකද්ද? වර්ණය. කිරිවල වර්ණ. එහෙනම් කිරි එකතු කරන ලබන පුද්ගලයා විසින් පුතේ කිරිවල තියෙන ආවේනික සුවඳ, ඒ වගේම රසය මෙන්ම වර්ණයද පරීක්ෂා කරනු ලබයි. right? හරි.
යම් කිසි අයුරකින් අපිරිසුදු තත්ත්වයේ පවතින කිරි සාම්පලයක ඇතිවන ගන්ධය මේකෙදි දැනගන්න පුළුවන්. කිරිවලට ආවේනික සුවඳ නැත්නම් කිරි අපිරිසුදු වෙලා නම් මේ අපිරිසුදු කිරිවලට තියෙන ගන්ධය මේකෙදි දැනගන්න පුළුවන්. කිරිවල නැවුම් බව ප්‍රෙස්නස් එක සඳහා පරීක්ෂා කිරීම සඳහා දුවේ පුතේ ඒ සඳහා විශේෂිත උපකරණ අවශ්‍ය වෙන්නේ නැහැ. මේ කිරි එකතු කිරීමේ කටයුත්ත සිදු කරන පුද්ගලයා විසින්ම ඒක කරන්න පුළුවන්. එයා දන්නවා එයාට කරන්න පුළුවන් මේක. මොකද කිරිවලට ආවේනික සුවඳක් තියෙනවා පුතේ. නැවුම් කිරිවලට ආවේනික සුවඳක් තියෙනවා. ඒ කිරිවලට ආවේනික රසයක් තියෙනවා පුතේ. නැවුම් කිරිවලට කිරිවලට ආවේනික වර්ණයක් තියෙනවා. බැරි වෙලාවත් නරක් වෙච්ච කිරි අපිරිසුදු වුණ කිරි මේ කිරි අතර තිබුණොත් ඒක පැහැදිලිවම අඳුරු ගන්න පුළුවන් පුතේ. මේ ආවේනික සුවඳ නැතුව ගන්ධයක් තියෙනවා නම් පුතේ කිරිවල ඒ නරක් වූ කිරි කියලා විශේෂයෙන්ම අඳුර ගැනීමේ හැකියාව තියෙනවා පුතේ. ඒවා ප්‍රෙෂ් නැවුම් කිරි නොවේ කියන එක තහවුරු කරගන්න පුළුවන් ඒකේ. රයිට්. එහෙනම් පුතේ යම් කිසි අයුරකින් අපිරිසුදු තත්ත්වයේ කිරි පවතින යම් කිසි අයුරකින් අපිරිසුදු තත්ත්වයේ පවතින කිරි සාම්පලයක ඇතිවන ගන්ධය මේකෙන් දැනගන්න පුළුවන්. අපිරිසුදු තත්ත්වයට පත් වෙලා තියෙන කිරි තියෙනවා නම් මෙන්න මේ ගන්ධයෙන් දැනගන්න පුළුවන් පුතේ. මොකද නැවුම් කිරිවලට ආවේනික සුවඳක් තියෙනවා දරුවනේ, රසයක් තියෙනවා, වර්ණයක් තියෙනවා. මේවා නිරීක්ෂණය මගින් පුතේ කිරිවල නැවුම් බව පරීක්ෂා කරන්න පුළුවන්. මේ කිරි අතර අපවිත්‍ර වූ නරක් වූ කිරි තියෙනවා නම් ගන්ධය මගින් ඒවා අපිට හඳුනා ගන්න පුළුවන්. ඒකයි යම් කිසි අයුරකින් අපිරිසුදු තත්ත්වයේ පවතින කිරි සාම්පලයක ඇතිවන ගන්ධය මෙහිදී දැනගන්න පුළුවන් දරුවෝ. කිරි රත් කිරීමේදී කැටි ගැසීම COB ටෙස්ට් එක හෙවත් clot on boiling ටෙස්ට් එක පුතේ. මේ පරීක්ෂාව ඉතා පහසු සහ ඉක්මනින් සිදු කරගන්න පුළුවන් පරීක්ෂාවක් පුතේ. මොකද පුතේ මේ ටෙස්ට් එක ෂෝට් ෆෝම් එකකින් කියන්නේ COB ටෙස්ට් එක. COB ටෙස්ට් එක. right? එහෙම නැත්නම් clot on boiling ටෙස්ට් එක. right. මෙම පරීක්ෂාව ඉතා පහසු සහ ඉක්මනින් සිදු කරගත හැකි පරීක්ෂාවක්. මොකද කරන්නේ? කිරි ස්වල්පයක් අරගෙන පරීක්ෂණ නලයකට දාලා රත් කිරීම සිදු කරනවා. COB ටෙස්ට් එක. මොකද්ද පුතේ? clot on boiling ටෙස්ට් එක. COB ටෙස්ට් එක කිරි රත් කිරීමේදී කැටි ගැසීම. clot and boiling ටෙස්ට් එක. COB ටෙස්ට් එක කියන්නේ clot and boiling ටෙස්ට් එක. clot on boiling ටෙස්ට් එක. කිරි රත් කිරීමේදී කැටි ගැසීමක් බලන්න යන්නේ. මේ පරීක්ෂාව ඉතා පහසුවෙන් හා ඉක්මනින් සිදු කරගන්න පුළුවන් පුතේ. මේ පරීක්ෂාව ඉතා පහසුවෙන් සහ ඉක්මනින් සිදු කරගන්න පුළුවන් පුතේ. කිරි ස්වල්පයක් අරගෙන අපි පරීක්ෂණාලයකට දාලා ඒක රත් කරනවා පුතේ. ඒකයි කරන්නේ. මොකද පුතේ කරන්නේ? කිරි ස්වල්පයක් පරීක්ෂා නලයකට අරගෙන ටෙස්ට් ටියුබ් එකකට කිරි ස්වල්පයක් අරගෙන පුතේ අපිට පුළුවන් ඒක රත් කරන්න. ගෙන රත් කිරීම සිදු කරනු ලබයි. හරි. මෙන්න මේ රත් කිරීමේදී නරක් වූ කිරි සාම්පලයක කිරි පුතේ මොකද වෙන්නේ? කැටි ගැසීම සිදු වෙනවා. නරක් වූ කිරි සාම්පලයක කිරි නරක් වූ කිරි සාම්පලයක කිරි මොකද්ද වෙන්නේ පුතේ? රත් කිරීමේදී කැටි ගැසීමකට ලක් වේ. රත් කිරීමේදී කැටි ගැසීමකට ලක් වෙනවා පුතේ. රත් කිරීමේදී නරක් වූ කිරි සාම්පලයක කිරි රත් කරනකොට මේ විදියට කිරි සාම්පලයක් අරගෙන පරීක්ෂණ නලයකට දාලා ඒක රත් කරනකොට පුතේ බැරි වෙලාවත් නරක් වූ කිරි නම් මේක තිබ්බේ. මෙන්න මේ නරක් වූ කිරි සාම්පලය කිරි කැටි ගැසීම සිදු වෙනවා. ඒ වගේම ඉතා හොඳ තත්ත්වයේ කිරි සාම්පලයක මෙම තත්ත්වය නිරීක්ෂණය කළ නොහැක. ඉතා
හොඳ තත්ත්වයේ කිරි සාම්පලයක right මෙම තත්ත්වය දැකගත නායක right හරි නරක් වූ කිරි සාම්පලයේ බැක්ටීරියා ක්‍රියාකාරීත්වය නිසා ඇතිවන අධික ආම්ලිකතාවයේ හේතුවෙන් තමයි පුතේ මේ කැටි ගැසීම සිද්ධ වෙන්නේ. ඇයි පුතේ කැටි ගැසීම සිද්ධ වෙන්නේ? මේ ආකාරයට නරක් වූ කිරි සාම්පලයක් රත් කිරීමේදී කැටි ගැසීම සිදු වෙන්නේ පුතේ මෙන්න මේ නරක් වූ කිරි සාම්පලයේ හරිද කවුද බැක්ටීරියා ක්‍රියාකාරීත්වය නිසා ඇතිවන අධික මොකද්ද ආම්ලිකතාවය හේතුවෙන් එම කිරි මොකද්ද වෙන්නේ කැටි ගැසීම ඒ කිරි කැටි ගැසීම සිදු වෙනවා. හොඳයි දරුවනේ එහෙනම් අපි දන්නවා රත් කිරීමේදී කිරි සාම්පලයක කිරි කැටි ගැසීම සිදුවන අතර ඉතා හොඳ තත්ත්වයේ කිරි සාම්පලයක මේ විදිහට කිරි කැටි ගැසීමක් සිදු වෙන්නේ නැහැ. හරි. නරක් වූ කිරි සාම්පලයේ බැක්ටීරියා ක්‍රියාකාරීත්වයෙන් හින්දා ඇතිවන අධික ආම්ලිකතාවයේ හේතුවෙන් තමයි පුතේ මේ ආකාරයට කිරි කැට ගැසීම සිද්ධ වෙන්නේ. right. හරි. ඇල්කොහොල් පරීක්ෂාවට අපි යනවා. කිරි වල ඇල්කොහොල් අඩංගුද කියලා බලන්න ටෙස්ට් එක. ඇල්කොහොල් ටෙස්ට් එකටයි පුතේ අපි යන්නේ. කිරි වල ඇල්කොහොල් අඩංගුද කියලා බලන්නයි යන්නේ. කොහොමද බලමු මේක කරන්නේ? ඇල්කොහොල් පරීක්ෂාව ඇල්කොහොල් ටෙස්ට්. මේ පරීක්ෂාවත් ඉතා පහසු ඉක්මනින් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් පරීක්ෂාවක්. ඇල්කොහොල් ටෙස්ට් එකත් පුතේ කිරි වල ඇල්කොහොල් ටෙස්ට් එකත් ඉතා පහසු ඒ වගේම ඉක්මනින් ප්‍රතිඵල ලබාගත හැකි පරීක්ෂණයක් වේ. හරි. කිරිවල ඇල්කොහොල් ටෙස්ට් එක. මොකද්ද දුවේ පුතේ? කිරිවල ඇල්කොහොල් ටෙස්ට් එක. කිරිවල ඇල්කොහොල් තියනවාද කියලා පරීක්ෂා කරලා බලන්නයි යන්නේ. එතකොට ඉතා පහසු ඉක්මනින් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් පරීක්ෂණයක් මේක. ඉතා පහසු ඉක්මනින් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් පරීක්ෂණයක් තමයි කිරිවල ඇල්කොහොල් පරීක්ෂාව ඇල්කොහොල් ටෙස්ට් එක. මෙම පරීක්ෂාවද ඉතා පහසු ඉක්මනින් ප්‍රතිඵල ලබාගත හැකි පරීක්ෂාව. right. මේ පරීක්ෂණයේදී පුතේ ටෙස්ට් ටියුබ් එකකට පරීක්ෂා නලයකට කිරි ස්වල්පයක් කොච්චරද මිලි 1 2ක් පමණ මිලිලීටර 1 2ක් පමණ ටෙස්ට් ටියුබ් එකකට විද්‍යාගාරයේ පරීක්ෂණ නලයකට පුතේ පරීක්ෂණ නලයකට ටෙස්ට් ටියුබ් එකකට කිරි ස්වල්පයක් කිරි මිලි 1ත් 2ත් අතර ප්‍රමාණයක් කිරි මිලිලීටර 1ක් 2ක් විතර ප්‍රමාණයක් අරගෙන මේ ලබාගත් කිරි නියදියට කිරි සාම්පලයට දරුවනේ 168ක සාන්ද්‍රණයකින් යුතු ඊතයිල් මධ්‍යසාර. මොකද මේ 168ක සාන්ද්‍රණය කියන එකේ තේරුම? ඈ පුතේ ද්‍රාවණයේ මිලිලීටර 100ක්
ඇතුලේ ද්‍රාවණයේ මිලිලීටර 100ක් ඇතුලේ මෙන්න මේ ඊතර මධ්‍යසාර කොච්චරද මිලි 68ක් තියෙනවා කියන එක. එතකොට සාන්ද්‍රණය 98යි කියන එකේ තේරුම මොකද්ද? ද්‍රාවණයේ මිලිලීටර 100ක් ඇතුලේ කොච්චරක් තියෙනවද? මිලි 98ක් තියෙනවා අදාළ ද්‍රව්‍ය. 198 H2SO4 කියන්නේ 198 සල්ෆරික් අම්ලය කියන්නේ ද්‍රාවණයේ මිලිලීටර 100ක් ඇතුලේ මිලි 98ක් තියෙන්නේ සල්ෆියුරික් ජලය දෙකයි තියෙන්නේ. ද්‍රාවණයේ මිලිලීටර 100ක් ඇතුලේ සල්ෆියුරික් 98ක් තියෙනවා. ඒ වගේ එහෙනම් අපි මේ පරීක්ෂණ නලයට කිරි ස්වල්පයක් කිරි මිලි 1ක් 2ක් මිලිලීටර් 1ක් 2ක් විතර ප්‍රමාණයක් ටෙස්ට් ටියුබ් එකකට අරගෙන පරීක්ෂණ නලයට අරගෙන ඒ පරීක්ෂණ නලයට 168ක සාන්ද්‍රණයේ තියෙන ඊතයිල් මධ්‍යසාර ස්වල්පයක්. ඒ කියන්නේ ද්‍රාවණයේ මිලිලීටර 100ක් ඇතුලේ මධ්‍යසාර මිලිලීටර 68ක් තියෙනවා. 168ක සාන්ද්‍රණයකින් යුතු ඊතයිල් මධ්‍යසාර ස්වල්පයක් ඒ කියන්නේ මිලි 1ක් 2ක් පමණ ප්‍රමාණයක් එකතු කරනවා පුතේ. හරිද? එවිට ගුණාත්මක භාවයේ අඩු කිරි සාම්පලවල මොකද්ද වෙන්නේ? කැටි ගැසීමක් නිරීක්ෂණය කරන්න පුළුවන්. පරීක්ෂණ නලයට කිරි ස්වල්පයක් එකක් දෙකක් අතර මිලි අරගෙන ඒකට 168ක සාන්ද්‍රකයුත් ඊතයිල් මධ්‍යසාර ස්වල්පයක් ඒත් මිලි එකක් දෙකක් එකතු කරනවා. එතකොට ක්වොලිටි එක අඩු කිරි ගුණාත්මක භාවය අඩු සාම්පලවල කිරි කැටි ගැසීමක් නිරීක්ෂණය කරන්න පුළුවන්. ක්වොලිටි එක අඩු කිරිවල කිරි කැටි ගැසීමක් නිරීක්ෂණය කරන්න පුළුවන්. ඒ කියන්නේ එනම් ඊතයිල් මධ්‍යසාර එකතු කරන විට හරිද අධික ආම්ලිකතාව හේතුවෙන් ඇති වූ අස්ථායි ප්‍රෝටීන් නිසා තමයි කිරි කැටි ගැසීම සිදු වෙන්නේ. එහෙනම් ඊතයිල් මධ්‍යසාර එකතු කරනකොට කිරි කැටි ගැසීම සිද්ධ වෙන්නේ ඇයි? අධික ආම්ලිකතාවයේ හේතුවෙන් ඇති වූ අස්ථායි ප්‍රෝටීන් නිසා. අධික ආම්ලිකතාවයේ හේතුවෙන් ඇති වූ අස්ථායි ප්‍රෝටීන් නිසා තමයි පුතේ කිරි කැටි ගැසීම සිද්ධ වුනේ. ඒ වගේම අපි දන්නවා කිරිවල ඇල්බියුමින් ප්‍රමාණය වැඩි වන විට නැත්තම් කොලෙස්ටරෝල් මිශ්‍ර වෙලා තියෙනවා නම් කිරිවලට හෝ ලවණ සාන්ද්‍රණය වැඩි කිරීම මේ බුරුළු ප්‍රදාහයේ ඇති විට සතකගෙන් ලබාගත් කිරිවල මේ තත්ත්වය දකින්න පුළුවන්. මෙම පරීක්ෂාවේදී කැටි ගැසීමකට ලක් වෙනවා. මේ ටෙස්ට් එකේදී කැටි ගැසීමකට ලක් වෙන්නේ කිරිවල ඇල්බියුමින් ප්‍රමාණය වැඩි වෙනකොට. කිරිවල ඇල්බියුමින් ප්‍රමාණය වැඩි වෙනවා කියන්නේ කිරිවලට කොලෙස්ටරෝල් මිශ්‍ර වෙලා තියෙනවා. හෝ ලවණ සාන්ද්‍රණය වැඩි කිරි. අන්න බලන්න මේක වෙන්න පුළුවන් බුරුළු ප්‍රදාහයේ ඇති සතෙකුගෙන් ලබාගත් කිරිවල. බුරුළු ප්‍රදාහයේ මැස්ටයිටිස් රෝගය ආසාදනය වූ සතෙකුගෙන් ලබාගත් කිරිවල මෙන්න මේ පරීක්ෂාවේදී කිරි කැටි ගැසීමකට ලක් වෙනවා දරුවනි. මේ පරීක්ෂාවේදී කිරි කැටි ගැසීමකට ලක් වෙනවා දුවේ පුතේ. හරි. කිරිවල මේද ප්‍රතිශතය සිවීම ගර්බ ටෙස්ට් එක පුතේ ගර්බ මෙතඩ් එක නැත්නම් ගර්බ ක්‍රමය රයිට් අපි දන්නවා ගර්බ ටෙස්ට් එක ගර්බ මෙතඩ්ස් එහෙම නැත්නම් ටෙස්ට් එක ගර්බ පරීක්ෂාව ගර්බ මෙතඩ් එක ගර්බ ක්‍රමය හරි අපි කිරිවල මේද ප්‍රතිශතය සෙවීමටයි යන්නේ පුතේ. එහෙම නැත්නම් අපි මේකට කියනවා ප්‍රසිද්ධ නම පුතේ ලෝක ප්‍රසිද්ධ නම මේකට අපි කියන්නේ ගර්බ මෙතඩ් එක නැත්නම් ගර්බ ටෙස්ට් එක ගර්බ ක්‍රමය. ගර්බ මෙතඩ්ස් නැත්නම් ගර්බ ටෙස්ට් කිරිවල මිල තීරණය කිරීම සඳහා බලපාන සාධක අතරින් එක් සාධකයක් වෙන්නේ කිරිවල මේද ප්‍රතිශතය පුතේ. රයිට් කිරිවල මිල තීරණය කිරීම සඳහා බලපාන සාධක අතරින් එක් සාධකයක් වෙන්නේ කිරිවල තියෙන මේද ප්‍රතිශතය. මොන ප්‍රතිශතයද?
කාගේද කිරිවල. හරි. පුතේ මතක තියාගන්න කිරිවල මිල තීරණය කිරීම සඳහා වැදගත් වන තවත් වැදගත් පරීක්ෂණයක් තමයි එක් පරීක්ෂණයක් තමයි කිරිවල මේද ප්‍රතිශතය. මෙසලා ගර්බර් ටෙස්ට් එකයි කරන්නේ. ගර්බර් මෙතඩ් එක. කිරිවල මේද ප්‍රතිශතය සෙවීම ගර්බර් මෙතඩ් එක කිරිවල මිල නිර්ණය කිරීමට කිරිවල මිල තීරණය කරන්න බලපාන සාධක අතුරින් පුතේ මතක තියාගන්න එක් ප්‍රධාන සාධකයක් වෙන්නේ මෙන්න මේ කිරිවල තියෙන මේද ප්‍රතිශතය. කිරිවල තියෙන මෙන ප්‍රතිශතයද මේද ප්‍රතිශතය. කිරිවල මේද ප්‍රතිශතය. මේ පරීක්ෂාව සඳහා බලමු පහත් සදාන් උපකරණ හා රසායනික ද්‍රව්‍ය අත්‍යවශ්‍ය වෙනවා. අපි බලමු ගර්බර් ටෙස්ට් එක සඳහා නැත්නම් ගර්බර් මෙතඩ් එක සඳහා අත්‍යවශ්‍ය වෙන උපකරණ හා රසායනික ද්‍රව්‍ය මොනවද කියලා. අපි බලන්න යන්නේ පුතේ මේ ගර්බර් ටෙස්ට් එක නැත්නම් කිරිවල මේද ප්‍රතිශතය සෙවීම සඳහා භාවිතා කරන උපකරණ සහ අත්‍යවශ්‍ය වන රසායනික ද්‍රව්‍ය සම්බන්ධයෙන්. කිරි පිපෙට් එකක් අවශ්‍ය වෙනවා පුතේ. අංක 1 කිරි පිපෙට්ටුව පරිමාව මිලිලීටර් 10.94ක් පිපෙට් එකක් අවශ්‍යයි පුතේ. විද්‍යාගාරයේ තියෙනවා පිපෙට්ටු පුතේ විවිධ ප්‍රමාණ වලින්. මේ සඳහා අපිට පිපෙට් එකක් අවශ්‍යයි. පිපෙට් එකේ පරිමාව මිලි 10.94ක ප්‍රමාණය. හරි. 10 ml පිපෙට් එකක් ඕනේ පුතේ. මිලිලීටර් 10 පිපෙට්ටුවක් ඕනේ. ඒ වගේම පුතේ 1 ml පිපෙට් එකක් මිලිලීටර් 1 පිපෙට්ටුවකුත් ඕනේ. ඒ වගේම බියුට්‍රොමීටරය අවශ්‍යයි පුතේ. බියුට්‍රොමීටර එක බියුට්‍රොමීටරය අවශ්‍යයි පුතේ. කිරි ඒ ද්‍රාවණයට දාන්න බියුට්‍රොමීටරය පාටක් ගන්න එපා. මූඩිය සහ ඒ සවි කිරීමට අවශ්‍ය ඇණයක්. බියුට්‍රොමීටරය මූඩිය සහ ඒක සවි කිරීමට අවශ්‍ය ඇණයක් අවශ්‍යයි. ආධාරකය අවශ්‍යයි පුතේ. ජල තාපකයක් අවශ්‍යයි. සෙල්සියස් අංශක 65 උෂ්ණත්වයේ පවත්වා ගන්න කේන්ද්‍රාපසාරකයක් අවශ්‍යයි. කැළතීම සඳහා කේන්ද්‍රාපසාරකයක් අවශ්‍යයි. අවශ්‍ය උපකරණ රිදන් කිරි පිපෙට්ටුව පරිමාව 10.94 ml 10 ml පිපෙට් එකයි 1 ml පිපෙට් එකයි. බියුට්‍රොමීටරයේ මූඩිය සහ එය සවි කිරීමට අවශ්‍ය ඇණය ඕනි. ආධාරකය ඕනි දරුවනි. හෝල්ඩ් එක නේද ආධාරකය ඕනි. ජල තාපකයක් සෙල්සියස් අංශක 65ක උෂ්ණත්වයේ පවත්වා ගැනීමට ජල තාපකයක් ඕනි. කේන්ද්‍රාභිසාරකය ඕනි. කේන්ද්‍රාභිසාරකය රසායනික ද්‍රව්‍ය විදිහට පුතේ ගර්බර් සල්ෆියුරික් අම්ලය අවශ්‍යයි. ඒමයිල් ඇල්කොහොල් අවශ්‍යයි. මොනවද පුතේ කෙමිකල් ටික මතක තියාගන්න ඕනේ පුතේ. ගර්බර් සල්ෆියුරික් අම්ලය ගර්බර් සල්ෆියුරික් අම්ලය ඕනි දරුවනේ. ඒ වගේම කෙමිකල්ස් ඒමයිල් ඇල්කොහොල් ඕනේ. ඒමයිල් ඇල්කොහොල් ඕනේ. ගර්බර් සල්ෆියුරික් අම්ලය ඕනේ. ඒමයිල් ඇල්කොහොල් ඕනේ. රයිට්. කිරිවල මේද ප්‍රතිශතය සේවීම මේ බලන්න ගර්බර් මෙතඩ් එක. මෙන්න පුතේ අවශ්‍ය උපකරණ ටික තියෙනවා දරුවනි. රයිට්. කේන්ද්‍රාපසාරකය මේ තියෙන සෙන්ට්‍රිෆියුජ් එක. රයිට්. බියුට්‍රොමීටර එක පුතේ 10 ml මේ අපිට අවශ්‍ය කරන පිපෙට්ටු ටික 1 ml පිපෙට් එකක් ඕනේ. 10 ml පිපෙට් එකක් ඕනේ. ඒ වගේම මේ බලන්න 10.94 ml පිපෙට් එකක් ඕනේ. 10 ml පිපෙට් එකක් ඕනේ. 1 ml පිපෙට් එකක් ඕනේ. බියුට්‍රොමීටරයේ මූඩිය සහ ඒ සවි කිරීමට අවශ්‍ය ඇණය අවශ්‍යයි. ආධාරකයේ ජල තාපකයේ කේන්ද්‍රාපසාරකයේ සෙන්ට්‍රිෆියුජ් එක. ගර්බර් සල්ෆියුරික් අම්ලය මෙතෙන් කේන්ද්‍රාපසාරකයේ ඊට පස්සේ මෙන්න පිපෙට් ටික පුතේ 10 ml පිපෙට් එක 1 ml පිපෙට් එක ඊට පස්සේ අවශ්‍යයි අපිට කිරා ගන්න 10.94 ml කිරි පිපෙට් එක. පිපෙට්ටු ටික. රයිට්. මෙන්න ආධාරකයේ මේ රසායනික ද්‍රව්‍ය දාලා තියෙන ආධාරකයේ අපිට ඔය රසායනික ද්‍රව්‍ය ටික දරුවනේ බියුට්‍රොමීටර එක. රයිට්.
අපි බියුට්‍රොමීටරේ මූඩිය සහ සවි කිරීමට අවශ්‍ය අනය සහිතව බියුට්‍රොමීටරය අවශ්‍යයි පුතේ. උපකරණ ටික මේ ගර්භ මිටර් දෙකට කිරිවල මේද ප්‍රතිශතය සීම සඳහා අවශ්‍ය උපකරණ ටික පුතේ මෙතන තියෙන. රයිට්. හරි. මුලින්ම මොකද කරන්නේ? ගර්භ සල්ෆරික් අම්ලයෙන් 10 ml පරිමාවක් පිපෙට් එකක් ආධාරයෙන් අරගෙන ඒක බියුට්‍රොමීටරේ කඳ දිගේ එකතු කරනවා. 10 ml පිපට් එකකට ගර්භ සල්ෆියුරික් අම්ලයෙන් 10 ml අරගෙන හරිද? මෙන්න මේ බියුට්‍රොමීටර එකේ කඳ දිගේ වැටෙන පරිදි එකතු කරනවා. බියුට්‍රොමීටරේ කඳ දිගේ. බියුට්‍රොමීටරේ කඳ දිගේ තමයි එකතු කරන්නේ. හරි? බියුට්‍රොමීටර එකේ කඳ දිගේ එකතු කරනවා. හරි. මොකද කරන්නේ? මුලින්ම ගර්භ සල්ෆියුරික් අම්ලයෙන් මිලිලීටර් 10ක පරිමාවක් පිපෙට්ටුවක් ආධාරයෙන් පිපට් එකක් මගින් හරියටම මැනගෙන බියුට්‍රොමීටරේ කඳ දිගේ එකතු කරනවා. ඊට පස්සේ කිරි සාම්පලේ හොඳින් මිශ්‍ර කර කිරි පිපෙට්ටුව ආධාරයෙන් මෙන්න බලන්න 10.994 ml ප්‍රමාණයක් බියුට්‍රොමීටරයට එකතු කරනවා. කිරි සාම්පල් එක හොඳින් කලවම් කරලා හොඳට මිශ්‍ර කරලා කිරි සාම්පල් එක හොඳට මිශ්‍ර කරලා පුතේ මොකද කරන්නේ? පිපෙට් එකක් ආධාරයෙන් අර කිරි පිපෙට් එකක් කියලා කිය පිපෙට් එකක් ආධාරයෙන් 10.94 මිලි ප්‍රමාණයක් අරගෙන ඒකත් බියුට්‍රොමීටරයට දානවා. බියුට්‍රොමීටරයට ඒකත් එකතු කරගන්නවා. බියුට්‍රොමීටරේ ඒකත් එකතු කරගන්නවා. හරි. තුන්වෙනුව ඒමයිල් ඇල්කොහොල් 1 ml එකතු කිරීම සිදු කරනවා. අවසානයේ ඊළඟට තුන්වෙනුව කවුද? අර මිලි එකේ පිපෙට් එකකට මිලිලීටර 1 ml පිපෙට් එකකට ගන්නවා කොච්චරද හරියටම ඒමයිල් ඇල්කොහොල් 1 ml අරගෙන ඒකට එකතු කරනවා බියුට්‍රොමීටරයට. ඊට පස්සේ මෙම ද්‍රව්‍ය තුන එකතු කිරීමේදී බියුට්‍රොමීටරයේ ගෙලෙහි ස්පර්ශ නොවනසේ එකතු කිරීම ඉතාම වැදගත්. මේ ද්‍රව්‍ය තුනම එකතු කරනකොට මේ බියුට්‍රොමීටර එකේ ගෙලෙහි ස්පර්ශ වෙන්නේ නැති විදිහටයි. හරි. මෙම ද්‍රව්‍ය තුන එකතු කිරීමේදී බියුට්‍රොමීටරයේ ගෙලෙහි ස්පර්ශ නොවනසේ එකතු කිරීම ඉතා වැදගත්. මේ ද්‍රව්‍ය තුන එකතු කරනකොට හොඳට සැලකිලිමත් වෙන්න ඕනේ බියුට්‍රොමීටරයේ ගෙලේ බෙල්ලේ මේවා මිශ්‍ර නොවන විදිහට එකතු වෙන්න. හොඳයි පුතේ. යම් කිසි අයුරකින් බියුට්‍රොමීටරයේ ගෙලෙහි ස්පර්ශ වුණොත් මූඩිය වැසීම ඉතා අපහසු වෙනවා පුතේ. එකයි මේ ද්‍රව්‍ය තුන බියුට්‍රොමීටරයට එකතු කරනකොට මේවා බියුට්‍රොමීටරයේ ගෙලෙහි ස්පර්ශ නොවනසේ එකතු කිරීම වැදගත් කියන්නේ එකයි. ඒකට හේතුව තමා පුතේ යම් කිසි අයුරකින් බියුට්‍රොමීටරයේ ගෙලෙහි ස්පර්ශ වෙලා තිබුණොත් මේ ද්‍රව්‍ය මූඩිය වැසීමේදී ඉතා අපහසු වෙන්න පුළුවන්. ඊට පස්සේ මේ මූඩිය බියුට්‍රොමීටරයට සවි කිරීමට අවශ්‍ය ඇනය ආධාරයෙන් පුතේ බියුට්‍රොමීටරයට සවි කරන්න ඕන. රයිට්. පස්සේ ඉන් අනතුරුව දුවේ පුතේ පසුව එහි ඇතුළත ඇති ද්‍රව්‍ය හොඳින් මිශ්‍ර වනසේ බියුට්‍රොමීටරයේ උඩ අතට සහ යටි අතට වරින් වර හැරවීම සිදු කළ යුතුයි. දැන් මූඩිය වහලා තියෙන බියුට්‍රොමීටරයේ ඇතුලේ තියෙන දේවල් ද්‍රව්‍ය හොඳින් අපි මොනවද තියෙන්නේ? කිරි තියෙනවා, කිරි සාම්පලය තියෙනවා, ඒමයිල් ඇල්කොහොල් තියෙනවා, ඒ වගේම ගර්භ සල්ෆියුරික් අම්ලය තියෙනවා. මේවා හොඳින් මිශ්‍ර වීම සඳහා මේ බියුට්‍රොමීටරය උඩු යටිකුරු කරමින් සිදු කරන්න ඕනේ. මේ ආකාරයට මිශ්‍ර වන ආකාරයට කීප වරක් මේක උඩු යටිකුරු කරන්න ඕනේ. බලන්න ඒ පසුව එහි ඇතුළත ද්‍රව්‍ය හොඳින් මිශ්‍ර වනසේ බියුට්‍රොමීටරය මේ උඩ අතට සහ මේ උඩ අතට සහ යටි අතට වරින් වර හැරවීමෙන් මේ උඩ අතට සහ යටි අතට වරින් වර හැරවීමෙන් ඒක සිදු කරන්න ඕනේ පුතේ. ඊට පස්සේ හොඳින් මිශ්‍ර වීමේදී බියුට්‍රොමීටරයේ රත් වීමට ඉඩ ඇති බැවින් මේවා සල්ෆියුරික් අම්ලය, ගර්භ සල්ෆියුරික් අම්ලය, ඒමයිල් මධ්‍යසාර, ඒ වගේම කිරි මිශ්‍රණය, කිරි සාම්පලය මෙලෙස හොඳින් මිශ්‍ර කරනකොට බියුට්‍රොමීටරයේ රත් වෙන්න ඉඩ තියෙනවා මේවා ප්‍රතික්‍රියා කිරීමේදී.
හොඳින් මිශ්‍ර වීමේදී බියුට්‍රොමීටරේ රත් වීමට ඉඩ ඇති බැවින් බියුට්‍රොමීටර එක රත් වෙන්න පුළුවන්. මොකද කරන්නේ රෙදි කැබල්ලකින් අල්ලා මේ උඩ යට හැරවීම කරන්න පුළුවන්. රෙදි කෑල්ලකින් අල්ලලා මේ උඩ යට හැරවීම සිදු කරන්න පුළුවන් දරුවනේ. හොඳින් මිශ්‍ර වීමේදී බියුට්‍රොමීටරය රත් වීමට ඉඩ ඇති බැවින් රෙදි කැබැල්ලක් අල්ලා උඩ යට හැරවීම සිදු කෙරේ. රෙදි කැබැල්ලක් අල්ලලා උඩ යට හැරවීම සිදු කරන්න පුළුවන්. හරි. පසුව කේන්ද්‍රාපසාරකයේ තැන්පත් කර රයිට් පුතේ ඊට පස්සේ මේ කේන්ද්‍රාපසාරකයේ සෙන්ට්‍රිෆියුජ් එකේ මේක ස්ටෝර් කරලා තැන්පත් කරලා මිනිත්තුවට වට 1100ක භ්‍රමණ වේගයකින් RPM එක 1100ක භ්‍රමණ වේගයකින් මිනිත්තු 5ක් පමණ කේන්ද්‍රාපසරණයට ලක් කරන්න ඕනේ පුතේ. කොච්චරද පුතේ? පස්සේ මේ උපකරණය බියුට්‍රොමීටර එක කේන්ද්‍රාපසාරකයේ තැන්පත් කරලා මිනිත්තුවට වට RPM 1100ක භ්‍රමණ වේගයකින් මිනිත්තු 5ක් කේන්ද්‍රාභිසරණයට ලක් කරන්න ඕනේ පුතේ. කේන්ද්‍රාභිසරණයට ලක් කරන්න ඕනේ. අවසානයේ කේන්ද්‍රාභිසාරකයෙන් ඉවතටගත් බියුට්‍රොමීටරය මූඩිය පහතට සිටිනසේ අනබන්න මේකේ මූඩිය පහතට සිටිනසේ කේන්ද්‍රාපසාරකයේ මූඩිය දැන් මෙම උඩ අතට තිබ්බ මූඩිය කේන්ද්‍රාපසාරකයේ මූඩිය පහළට සිටිනසේ රයිට් බියුට්‍රොමීටරේ මූඩිය මෙහෙම උඩ අතට තිබ්බේ මේ මූඩිය පහළට සිටිනසේ බියුට්‍රොමීටරේ අවසානයේ කේන්ද්‍රාපසාරකයෙන් ඉවතටගත් බියුට්‍රොමීටරය මූඩිය පහතට සිටිනසේ පුතේ මෙන්න මේ ආකාරයට මූඩිය පහතට සිටිනසේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 65ක් වන ජල තාපකයක පුතේ මූඩිය පහළට වනසේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 65ක ප්‍රමාණයේ වන ජල තාපකයක පුතේ මේ බියුට්‍රොමීටරය මිනිත්තු 1-3 අතර කාලයක් තියෙනවා දරුවනි. රයිට්. මූඩිය පහතට සිටිනසේ සෙල්සියස් 65ක් වන ජල තාපකයක පුතේ මිනිත්තු 1-3 අතර කාලයක් තියන්න ඕනේ. පස්සේ එහි ඇති මේද ප්‍රතිශතය පරිමාණය ආධාරයෙන් කියවා ගන්න පුළුවන් පුතේ. මේද ප්‍රතිශතය මෙහි තියෙන අනතුරුව පුතේ අපිට මේක පසුව එහි ඇති මේදය ප්‍රතිශතය පුතේ පරිමාණය අනුව කියව ගන්න පුළුවන්. මේද ප්‍රතිශතයේ පරිමාණය අනුව කියව ගන්න පුළුවන්. පරිමාණයට ආධාරයෙන් මේ ස්තර වෙන් වෙලා තියෙනවා දරුවනේ. මේ වෙන් වෙලා තියෙන ස්තර අනුව පරිමාණයට කියව ගන්න පුළුවන්. හරියටම මේද ස්තරයේ වෙන් වෙලා පෙන්눔 කරනවා අපිට ඒක පරිමාණයට අනුව කියව ගන්න පුළුවන්. පසුව මේකේ තියෙන මේද ප්‍රතිශතයේ පුතේ පරිමාණය ආධාරයෙන් බියුට්‍රොමීටරේ පරිමාණය ආධාරයෙන් කියවා ගැනීමට අපිට හැකියාව ලැබෙනවා. පැහැදිලි දුවල පුතාලට. හොඳයි දුවේ පුතේ විශේෂයෙන්ම අපි මේ කතා කරේ 12 වෙනි ශ්‍රේණියේ උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණ වේදී විෂය ධාරාවේ 12 වෙනි ශ්‍රේණියේ 8 වන ඒකකයේ දෙවන කොටසයි දුවේ පුතේ අපි දුවල පුතාලත් එක්ක කතා කරන්නේ විශේෂයෙන්ම වාණිජ්‍ය ක්‍රියා නිෂ්පාදනය සඳහා අවශ්‍ය තත්ත්ව ගැන කතා කරන්නේ පුතේ. විශේෂයෙන්ම අපි මෙතනදී කතා කරා කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානයක් තුලදී මේ කිරිවල ගුණාත්මක භාවය පිළිබඳව සිදු කරන පරීක්ෂා ප්ලැට්ෆෝම් ටෙස්ට් එක ගැන කතා කරා පුතේ අපි. ඒ වගේම කිරිවල මේද ප්‍රතිශතය ගැන අපි කතා කරා. කිරිවල මේද ප්‍රතිශතය පරීක්ෂා කරන්න ඕනේ කිව්වා. කිරිවල විශිෂ්ට ගුරුත්වය පරීක්ෂා කරන්න ඕනේ කිව්වා. ආම්ලිකතාවයේ පරීක්ෂාව ගැන කතා කරා. ඒ යටතේ ප්‍රධාන වශයෙන් පුතේ ගර්බර් ටෙස්ට් එක අපි කතා කරලා අවසන් කරා. අපි බලාපොරොත්තු වෙනවා දුවේ පුතේ ඊළඟ කොටසින් දුවල පුතාලත් එක්ක මේ ඒකකයට අදාළ ඊළඟ පරීක්ෂණ ටික කතා කරන්න බලාපොරොත්තු වෙනවා දුවේ පුතේ. මේ වෙනකොට අපි සාර්ථකව දුවල පුතාලත් එක්ක උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණ වේදී විෂය ධාරාවට අදාළව පුතේ ප්‍රධාන පාඩම් 7ක් කතා කරලා 12 වෙනි ශ්‍රේණියට අදාළ පාඩම් 7ක් සම්පූර්ණයෙන්ම විස්තරාත්මකව සිද්ධාන්ත කොටස් සාකච්ඡා කරලා අවසන් කරලා ඒ ඒකක 7ට අදාළ සමාලෝචන ප්‍රශ්නත් විශේෂයෙන්ම ප්‍රායෝගික පරීක්ෂණවලදී ඇති වන ගැටලු වලට පිළිතුරුත් එක්ක ඒ ප්‍රශ්නවලදී සමාලෝචන ප්‍රශ්නවලදී ඒ ඒකකයට අදාළව ප්‍රායෝගික පරීක්ෂණ කොහොමද සිදු කරන්නේ? ඒ ප්‍රායෝගික පරීක්ෂණ වල මූලධර්ම,
ඒ ක්‍රියාවලින් අවශ්‍ය උපකරණ සහ විශේෂිත කරුණු වැදගත් වන දේවල් සාකච්ඡා කරා දුවේ පුතේ. අපි 8 වන ඒකකයේ ආරම්භ කරලා 8 වන ඒකකයේ පළවන කොටස අවසන් කරලා දැන් 8 වන ඒකකයේ දෙවන කොටසටයි දුවේ පුතේ අවතීර්ණ වෙලා ඉන්නේ. 8 වන ඒකකයේ දෙවන කොටසදී විශේෂයෙන්ම අපි සාකච්ඡා කරන්නේ මේ වාණිජ කිරි නිෂ්පාදන කර්මාන්තයට අවශ්‍ය තත්ත්ව පිළිබඳව පුතේ. ඒකදී විශේෂයෙන්ම අපි මේ කිරිවල ගුණාත්මකභාවය පවත්වා ගැනීම සඳහා සිදු කරන පරීක්ෂණ වගේම දුවේ පුතේ කිරිවල සංයුතියට සහ කිරි අස්වැන්න සඳහා බලපාන සාධක ගැන කතා කරා. විශේෂයෙන්ම ප්‍රවේණික සාධක සහ පාරිසරික සාධක ගැන කතා කරා පුතේ. මේ ලබා දෙන ආහාර ප්‍රමාණය අනුව ඒ වගේම ශීරණ කාලය අනුව ශීරණ වාරය අනුව කිරි ලබා ගන්නා කාලය අනුව මේ කාලාන්තරයේ අනුව දුවේ පුතේ සතාගේ වයස අනුව ආදී විදියට විවිධ පාරිසරික සාධකවල බලපෑම කිරිවල සංයුතියට සහ කිරි අස්වැන්නට බලපාන ආකාරය පිළිබඳව කතා කරා පුතේ. ඉන්පසු අපි කතා කරේ මේ කිරිවල මිල තීරණය කිරීම සඳහා විශේෂයෙන් සිදු කරන පරීක්ෂණ කිරිවල අපි මේද ප්‍රතිශතය සෙවීම ගැන කතා කරා පුතේ. ඒ වගේම මේ සඳහා කිරිවල විශිෂ්ට ගුරුත්වය සඳහා පරීක්ෂණ පවත්වනවා කිව්වා. අපි ඒ වගේම කිරිවල ආම්ලිකතාවය පරීක්ෂා සමාන දරුණු කිරිවල බැක්ටීරියා සඳහා තහවුරු කර ගැනීම සඳහා සිදු කරන පරීක්ෂාව ගැන කතා කරා පුතේ. අවසානයේදී අපි අවසානයේදී කතා කරා දුවේ පුතේ විශේෂයෙන්ම කිරිවල මේද ප්‍රතිශතයේ පරීක්ෂා කිරීමේ මේ ලෝක ප්‍රසිද්ධ සමීකරණය නේද? මේ ගර්බර් ටෙස්ට් එක ගර්බර් මෙතඩ් එක යටතේ ගර්බර් මෙතඩ් එක සඳහා අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය සපයගෙන ඒවා මගින් කොහොමද මේ ගර්බර් පරීක්ෂාව සාර්ථකව සිදු කරන්න කියලා පරිමාණයට ක්‍රමාංකණය කරලා තියෙන පරිමාණයට අනුව අපි අවසානයේදී මේ මේද ප්‍රතිශතය ගණනය කරගන්න ආකාරය අපි කියව ගන්න ආකාරය ගැන දුල පුතාලත් එක්ක කතා කරා පුතේ. මේ තියෙන්නේ පරීක්ෂණ ඇටවුම් ටික උපකරණ ටික ක්‍රමවේදයට අනුව රයිට් උපකරණ ටික සකස් කරලා අවසානයේදී අපි දුල පුතාලත් එක්ක කතා කරේ මේ මේද ප්‍රතිශතයේ පරිමාණය ආධාරයෙන් වෙන අපි මේද ලේයර් එක වෙන් වුණාට පස්සේ අපිට ඒ ටික පරිමාණයේ ආධාරයෙන් පුතේ කියව ගැනීමට හැකියාවක් තියෙනවා. මේ ගර්බර් ටෙස්ට් එක පිළිබඳවයි කතා කරේ පුතේ. ඉදිරි පරීක්ෂණ ටික මේ කිරි නිෂ්පාදන කර්මාන්තයට අදාළව කිරිවල ගුණාත්මකභාවය පරීක්ෂා කිරීමේදී සිදු කරන කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානයක් තුළ සිදු කරන මේ ප්ලැට්ෆෝම් ටෙස්ට් එකට අදාළව ඒ කරුණු අපි ඉදිරි කොටසින් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා දුවේ පුතේ.